දැන් අපි මේ delimiter matching කියන එක බලන්න යන්නේ. එතකොට මෙන්න delimiter matching rules තුන. If it is opening, push it into the stack. හරිද? එතකොට මේක මොකද්ද? number එකක්. එහෙනම් ඒක මොකුත් කරන්නේ නැහැ. ඒක ඊළඟ එක operation එකක්, operator එකක්. ඒකටත් මොකුත් කරන්නේ නැහැ. ඔන්න opening එකක් තියෙනවා. opening එකක් තියෙනවා නම් මොකද්ද කරන්න කියන්නේ? push it into the stack. ඔන්න stack එකට push කරනවා. හරිද? එතකොට stack එකේ යටටම තමයි ඒක යන්නේ. ඊට පස්සේ ආයේ number එකක් තියෙන්නේ, operator එකක්, number එකක්, අන්න closing එකක් තියෙනවා. හරිද? closing එකක් හම්බුනාම මොකද්ද කරන්න කියන්නේ? if it is a closing, pop one from the stack and compare. දැන් pop කරන්න පුළුවන් ද stack එකකින් එකක්? දැන් closing එකක් ඔන්නෝම හම්බුනා අපිට pop කරන්න පුළුවන්ද? ඔව්. pop කරන්න පුළුවන්. pop කළා ඊට පස්සේ මොකද්ද කරන්න කියන්නේ? compare කරන්න කියනවා. if no matching error. දැන් matching එකක් තියෙනවනේ. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. තාම error එකක් මොකුත් නැහැ. matching නෙමෙයි. හරි. එහෙනම් ඊළඟට තියෙන minus mark එක ඒක push කරන්නේ. ඊළඟට opening brace එකක් තියෙන. එතකොට දැන් මෙතනින් මේක අයින් වෙන්න ඕන. මේ stack එකෙන් ඔන්න මේක අයින් වුණා. හරි. ඊට පස්සේ තියෙන්නේ මොකද්ද? ආයෙමත් opening එකක්. ඔන්න opening එක මම push කරනවා. ඊට පස්සේ මොකද්ද තියෙන්නේ? 4 දාන්නේ නැහැ, plus එක දාන්නේ නැහැ. ආයෙ opening එකක් ඔන්න ඒකත් push කරනවා. ඊට පස්සේ 7 slash එක දාන්නේ නැහැ, 8 දාන්නේ නැහැ. ඔන්න closing එකක් ආවා. දෙවෙනි closing එක. ඒක match වෙනවනේ මේකත් එක්ක. හරිද? pop කරනවා. එකක් pop කරාම ඒකත් එක්ක match වෙනවා. එතකොට ඒකත් හරි. හරි දැන් මේකත් හරි මේකත් හරි. ඊට පස්සේ මොකද්ද තියෙන්නේ? දැන් stack එකේ තියෙන්නේ අර curly brace එක විතරයි යටම තියෙන්නේ. ඊට පස්සේ වැඩි කිරීම 9 ඒව දාන්නේ. ආයෙ ඔන්න closing එකක් ආවා. එතකොට දැන් මොකද්ද stack එකේ තියෙන්නේ? මෙන්න මේක. ඒක එළියට ගත්තා. එතකොට මෙතනින් delete වෙනවා. මේ දෙකත් match වෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ආයෙ ඉදිරියට යන්න දෙයක් නැහැ. string එක ඉවරයි. එතකොට අවසානයේ stack එක empty නම් මොකද්ද කියන්නේ? operation එක okay කියලා තමයි කියන්නේ. එතකොට if the stack is empty after reading all the characters, okay. මේ පළවෙනි ෆන්ක්ෂන් එකේ ඔපරේෂන් එකේ ඔයගලන්ට හොඳටම පේනවා බැලුවම ඩෙලිමිටර්ස් මැච් වෙනවා කිසි අවුලක් නැතුව. ඕකේ. තේරුණාද ඩෙලිමිටර්ස් එක? දැන් ඊළඟ එක කරන්න කලින් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න බලන්න. සර් ඕකේ මේ බ්‍රැකට්ස් ටික ස්ටැක් එකකට දාන විදියද කියලා දෙන්න? නෑ. ඩෙලිමිටර්ස් ටික මැච් වෙනවද කියන එක. බ්‍රැකට්ස් ටික අපි දැම්මේ නෑනේ ස්ටැක් එකක් ඇතුළට. ඕපනින් එකක් නම් විතරයි දාන්නේ, ක්ලෝසින් එකක් නම් පොප් කරලා කම්පෙයාර් කරලා බලනවා ඒක හරියට තියෙනවද කියලා. හරිද? බ්‍රැකට්ස් විතරයි කොහොමද දාන්නේ? බ්‍රැකට්ස් වලත් ඕපනින් බ්‍රැකට්ස් විතරයි. ඕපනින් ඒ කියන්නේ බ්‍රැකට්ස්, කර්ලි බ්‍රේසස් and ස්ක්වයර් බ්‍රැකට්ස් විතරයි අපි ඇතුළට දාන්නේ. හරි මෙතන බලන්නේ අපේ ෆන්ක්ෂන් එකේ ඩෙලිමිටර්ස් මැච් වෙනවද කියලා. දැන් අපි දෙවෙනි එක බලමුකෝ උදාහරණයක් විදිහට අරගෙන. දැන් දෙවෙනි එක ගත්තොත් එහෙම. දෙවෙනි එකේ 2 දාන්නේ 3 ප්ලස් එක දාන්නේ 3 දාන්නේ ප්ලස් එක දාන්නේ ඔන්න ඕපනින් එකක් තියෙනවා ඒක දාන්න. හරිද? ඊට පස්සේ 10 දාන්නේ නැහැ මයිනස් එක දාන්නේ ඔන්න ඕපනින් එකක් තියෙනවා ඒක දාන්න. ඊට පස්සේ මේක දාන්නේ මේක දාන්නේ මේක දාන්නේ මෙන්න ක්ලෝසින් එකක් තියෙනවා ඔන්න ක්ලෝසින් එක ගත්තා. ක්ලෝසින් එකක් තියෙනවා නම් මොකද්ද කරන්නේ? පොප් කරන්න කියනවා ස්ටැක් එකෙන්. දැන් පොප් කරන්න පුළුවන් ඔන්න පොප් කරා. ඊට පස්සේ බලනවා ওই දෙක මැච් වෙනවද කියලා. ওই දෙක මැච් වෙන්නේ නැහැ. එතකොට මොකද්ද වෙන්නේ? එහෙනම් ඔතනින් එහාට ඔක රීඩ් කළ වැඩක් නැහැ. මේ තියෙන ෆන්ක්ෂන් එක ඔය දෙවෙනි ෆන්ක්ෂන් එක අපිට ඉවැලුවේට් කරන්න බෑ. මොකද ඒකේ ඩෙලිමිටර්ස් හරියට මැච් වෙන්නේ නැහැ. එතකොට මෙන්න මෙතන එරර් එකක්. දැක්කද? එතනින් එහාට අපිට ඒක ඉවැලුවේට් කරන්න බෑ. අන්න එහෙම තමයි බලන්නේ ඩෙලිමිටර්ස් මැච් වෙනවද නැද්ද කියලා. හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඒ කියන්නේ ඕකෙන් කරන්නේ අර ෆන්ක්ෂන් එකක් හරියට තියනවද කියලා බලන එක. හරියට තියනවද කියලා බලන එක. ඒ කියන්නේ අපි දැන් මොකක් හරි ෆන්ක්ෂන් එකක් හරියට මේ බ්‍රැකට්ස් බ්‍රේසස් මැච් කරන්නේ නැතුව දැම්මොත් එහෙම ඒක ඉවැලුවේට් කරන්න ගියාම බෑනේ ඉවැලුවේට් කරන්න. ඉවැලුවේට් කරන්න කලින් බලනවා හරියට ඩෙලිමිටර්ස් ටික මැච් වෙනවද කියලා. ඕකේ. හරි. ඕකම තමයි කම්පයිලර් එකකදී සිද්ධ වෙන්නේ. හරිද? එතකොට මේකේ තියෙන තවත් ඇප්ලිකේෂන් එකක් තමයි කම්පයිලර්. ඒ කියන්නේ අපි දැන් කම්පයිල් Java program එකක් උනත් ගත්තොත් කම්පයිල් කරනකොට ඔයගොල්ලෝ දන්නවා හරියට braces open කරලා close කරලා තියෙන්න ඕනේ. ඒවා හරියට තිබ්බේ නැත්නම් වැඩ කරන්නේ නැහැ නේ program එක. හරි. අන්න ඒ වගේ තමයි කම්පයිලර් එකක් තියෙන්නේ. ඔය delimiter matching විදිහට තමයි කම්පයිලර් එකක් යන්නේ. ඊළඟට අපිට පුළුවන් evaluate
expressions evaluate කරන්නත් මේකක් පාවිච්චි කරලා. හරි මේකේ මොනවා හරි තව තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් අහන්න. delimiter matching. සර් ඕකේ මේ delimiter matching අරුණම numbers ටිකක් දාලා අපිට calculate කරගන්න පුළුවන් ඔය විදිහටම? ඔව් ඒක තමයි දැන් අපි මේ කරන්න යන්නේ. evaluate expressions කියලා ඊළඟට කරන්න යන්නේ ඒක තමයි. හරි. හැබැයි expression එකක් evaluate කරන්න කලින් delimiters අනිවාර්යෙන් match කරලා බලන්න. සර් එතන compilers මේ දැන් ඔය stack එකක් use කරලාද? ඔව්. එකක් use කරලා තමයි compile එක වැඩ කරන්නේ. ඔයගොල්ලෝ දැකලා ඇති ඔය recursion වලදී එහෙම functions call කරගෙන යනකොට කෙලින්ම stack memory overflow කියලා එනවා. එතකොට මේ stack memory එක වැඩ කරන්නේ first last in first out විදියට. LIFO විදියට තමයි stack memory එක වැඩ කරන්නේ. compile එකකත් සිද්ධ වෙන්නේ ওই විදිහට හරියට braces open කරපුවා close කළාද ඊට අමතරව syntax එක බලනවා ඒක හරි. නමුත් brackets braces හරියට open කළා ඒ විදිහට close කරලා තියෙනවද කියලා බලනවා. ඒවා බැරි වෙලාවත් brackets හරි විදිහට open කරලා close කරලා තිබ්බේ නැත්නම් කිසිම compile එකකින් program එක compile වෙන්නේ නැහැ. ඒ කියන්නේ blocks ටික හරියට හදලා තියෙනවා. okay හරි. දැන් අපි බලමු එහෙනම් evaluate expressions කොහොමද කරන්න කියලා. දැන් expression එකක් evaluate කරන්න කලින් අපි බලන්න ඕන expression types. okay expression types. expression එකක් තියෙන්න පුළුවන් prefix, postfix or infix. okay prefix, postfix or infix තියෙන්න පුළුවන්. ඔයගලන්ට මොන හරි නේ note down කරගන්න ඕන නම් ටක් ගාලා note down කරගන්න. හරි. අහන්න තියෙනවා නම් තව මොන හරි ප්‍රශ්න අහන්න. සර් compiler එක ගැන කියවි චුට්ටක් ආයි කියනවද? ඔව් දැන් compiler එකක අපි දැන් Java program එකක් ලියුවොත් අපි ලියපු Java programs ටිකක් ගමු බලන්න. ගිය සුමානේ එහෙම අපි ලිව්වනේ Java programs. දැන් මෙතන බලන්න මේ compiler එක. මේ compile එකේ delimiters කියන ඒවා හරියට match වෙනවනේ බලන්න. මෙතනින් open කරපු එක close කරලා තියෙන්නේ මෙතන. ඒක ඇතුලේ තමයි මම මේක open කරලා මේක close කරා. ඊට පස්සේ මේක open කරලා මේක close කරා. ඊළඟට දැන් මේ brackets උත් බලන්න open කරලා close කරලා තියෙනවා. දැන් මේ ටික බලන්න බැරි වෙලාවත් මම මේක වැරදියට එහෙම close කරලා තිබ්බොත් එහෙම මේක වැඩ කරන්නේ නැහැ. හරිද? මේ තියෙන්නේ ඔක්කොම delimiters වලින් තමයි යන්නේ. දැන් මේ බලන්න මේ subscript operator එක. ඒවා හරි විදිහට දාලා තියෙනවනේ. එතකොට compiler එකකත් වෙන්නේ delimiter matching එකක් තමයි. එතකොට compiler එකකත් බලන්නේ හරි විදිහට nested කරලා තියෙනවද කියන එක. හරිද? ඒ කියන්නේ delimiter matching එකෙන් අපි බලන්නේ හරියට nested කරලා තියෙනවද කියන එක. එතකොට compiler එකකත් වෙන්නේ අන්න ඒක තමයි. දැන් බලන්න මම මේ if එක ලිව්වොත් එහෙම method එකෙන් එළිය කෙලින්ම error එකක් එනවා. හරිද? මොකද ඒක මේ non executable statement එකක් වෙනවා. ඒ if එකක් එළියෙන් දැම්මොත් loop එකක් එළියෙන් දැම්මොත්. එතකොට ඒවා තියෙන්න පුළුවන් methods ඇතුලේ විතරයි. අන්න ඒ වගේ ඒවා තියෙනවා. ඒවා තමයි බලන්නේ හරියටම compile එකකදී හරියට බලනවා. ඒ කියන්නේ delimiter matching විතරක් නෙමෙයි. එතනින් එහාට ගිහිල්ලා if එක තියෙන method එකක් ඇතුලේද නැත්නම් method එක දැන් if එක ඇතුලේ method එකක් දැම්මොත් එහෙම ඒකෙත් error එකක් එනවා. අන්න ඒවා තමයි compile එකකදී බලන්නේ. හරියට properly nested කරලා තියෙනවා. එතකොට ඕනම compiler එකකදී ඒක evaluate කරන්න compile කරන්න ඒ කියන්නේ structure එක හරියද කියලා බලන්න අනිවාර්යෙන් stack එකක් තමයි use කරන්නේ. ඊට අමතරව syntax බලනවා. syntax කියන්නේ මම මෙතන capital P කරොත් ඒක වැඩ කරන්නේ නැහැ. ඒකට stack එකක් ඕනේ නැහැ. නමුත් හරියට nested කරලා තියෙනවද කියලා බලන්න අනිවාර්යෙන් stack එකක් ඕනේ. okay හරි. දැන් අපි බලමු මොකද්ද මේ prefix, postfix and infix කියන්නේ කියලා expression එකක. ඒ කියන්නේ මේක postfix තිබ්බොත් තමයි stack එකකින් බොහොම ලේසියෙන්ම evaluate කරන්න පුළුවන් වෙන්නේ. හරිද? හරි. දැන් මම expression එකක් ලියනවා මෙහෙම 2 + 3 කියලා. හරිද? ඒක ඔයගොල්ලෝ දන්නවා 2 3 1 2 3 5යි. ඕකට කියන්නේ infix notation කියලා. infix. හරි. ඔකට කියන්නේ infix. ඕකේ prefix version එක තමයි +2 3. මේකට කියන්නේ prefix. ඕකේ postfix version එක තමයි 2 3 plus.
okay postfix ඒ කියන්නේ මොකද්ද operator එක මැද්දේද තියෙන්නේ කලින්ද තියෙන්නේ පස්සේද තියෙන්නේ කියන එක අනුව තමයි infix prefix and postfix කියන එක තීරණය වෙන්නේ. එතකොට දැන් prefix එකක් ගත්තොත් එහෙම operator එකට immediately තියෙන operands දෙක තමයි ඒ operator එකෙන් operate වෙන්නේ. සහ postfix එකේ operator එකට immediately කලින් තියෙන operands දෙක තමයි operate වෙන්නේ. okay ඔන්න ඔහොම තමයි infix prefix and postfix වැඩ කරන්නේ ඔන්න most basic level එක. දැන් අපි ගමු තව එකක්. මම කියනවා 2 plus 3 into 5 කොහොම කියලා හිතමු. හරි කොහොම තියෙනවා මේකට වරහණක් තියෙනවා. ඕකේ ඔකට වරහණක් තියෙනවා. දැන් ඕක තියෙන්නේ infix වලින්. infix කියන්නේ operator එක මැද්දේ නම් තියෙන operands දෙක දෙපැත්තෙන් තියෙනවා නම් අපි ඒකට කියන infix කියලා. හරිද? ඕක infix එකෙන් තියෙනවා. දැන් මේක ඔයගලන්ට කිව්වොත් prefix and postfix හරවන්න කියලා. දැන් මේකේ ඉස්සල්ලාම වෙන්නේ මොකද්ද 3යි 5යි වැඩි වෙන්න ඕන. හරිද? එහෙනම් ඉස්සල්ලාම සිද්ධ වෙන්න ඕන මොකද්ද? දැන් මේකේ 3යි 5යි වැඩි වෙන්න එපා. එතකොට 3යි 5යි වෙන්න වැඩි වුණා. හරිද? ඔහොමනේ එන්නේ නොටේෂන් එක. ඊට පස්සේ මොකද්ද සිද්ධ වෙන්න ඕන? ඒ ආන්සර් එකට දෙකක් එකතු වෙන්න ඕන. හරිද? ඒ ෆයිනල් ආන්සර් එකට දෙකක් එකතු වෙන්න ඕන. එහෙනම් ඒ ආන්සර් එක +2. ඔන්න prefix එක මේකේ. දැන් එතකොට කොහොමද prefix එක evaluate වෙන්නේ? හොඳට මතක තියාගන්න යම් කිසි operator එකක් තියෙනවනේ එයාට immediately right hand side එකේ තියෙන දෙන්නට තමයි ඒක අදාළ වෙන්නේ. ඒ කියන්නේ 3 5 එකට තමයි අදාළ වෙන්නේ asterisk එක. ඒක evaluate වෙලා මොකක් හරි value එකක් හැදෙනවනේ. ඒ කියන්නේ 3 into 5 කියන්නේ 15යි කියලා. අන්නේ 15ටයි දෙකටයි තමයි plus එක අදාළ වෙන්නේ අවසාන ආන්සර් එක 17යි. okay හරි දැන් මට මේකේ postfix එක ලියලා දෙන්න බලන්න මට chat එකේ එවන්න postfix එක. ඕකෙන් සාමාන්‍ය MCQ එකක් අහනවම තමයි සහ ඕකයි stack එකකුයි දාලා තව එකක් අහන්න පුළුවන්. මේකේ postfix එක එවන්න බලන්න. කෙනෙක් කියලා තියෙනවා. ඔව් කෙනෙක් කියලා තියෙනවා. ඔව්. දැන් මේකේ postfix එක තේරුන්නේ නැහැ කියපු එක නම් ආයෙ බලා ගන්න. postfix එක වෙන්නේ කොහොමද? ඉස්සෙල්ලම 3යි 5යි වැඩි වෙන්න ඕනේ. එහෙනම් 3 5 into එතකොට වැඩි කිරීම apply වෙන්නේ immediately වම් අත පැත්තේ තියෙන එක්කෙන වම් අත පැත්තේ තියෙන දෙකට. ඊට පස්සේ ඔය මොකක් හරි එන answer එකයි දෙකයි plus වෙන්න ඕන. හරිද? එතකොට එහෙනම් දෙක මෙතනින් දැම්මයින් පස්සේ ඒ ආන්සර් එකයි මේකයි ප්ලස් වෙන්න ඕන. ඔන්න postfix එක. ඕකේ. බලමු එක්කෙනෙක් නෑ පළවෙනියා එවලා තිබ්බ එක මේ කවුද උපේක්ෂාව ආ එවලා තිබ්බ එක වැරදි. දැන් ඔයා එවලා තිබ්බ එකේ වැඩි කිරීම ඇප්ලයි වෙන්නේ 5ටයි 2ටයි 5 වරක් 2. තේරුණාද? ඒක එහෙම වෙන්න බෑ. මේ අලුත් ළමයාත් එවලා තිබ්බේ එහෙම තමයි. 5 වරක් 2 නෙමෙයිනේ වෙන්නේ. ඉස්සල්ලාම වෙන්නේ 3 වරක් පා. හොඳට මතක තියාගන්න postfix එකේ යම්කිසි operator එකක් තියෙනවා නම් එයාට immediately වම් අත පැත්තේ තියෙන දෙන්න තමයි operate වෙන්නේ කියන්නේ. හරිද? ඔයගොල්ලෝ කරේ operations operators දෙක මාරු කරපු එක විතරයි. ඒක විතරක් නෙමෙයි operands උත් මාරු වෙන්න ඕන. හොඳට බලන්න. දැන් ඔයගොල්ලෝ දැන් දෙන්නෙක් මේවලා තිබ්බා මෙන්න මෙහෙම 3යි 5යි 2 වැඩි කිරීම ප්ලස් කියලා. දැන් ඕකෙ වෙන්නේ මොකද්ද? ඉස්සල්ලාම වෙන්නේ මේ වැඩි කිරීම ඇප්ලයි වෙනවා මෙන්න මේ දෙන්න. හරිද? මේ දෙන්නට වැඩි කිරීම ඇප්ලයි වෙනවා. ඒක වැරදි. හැම වෙලාවෙම postfix එකේ immediately වම් අත පැත්තේ ඉන්න දෙන්න ඔපරේට් වෙනවා. prefix එකේ immediately දකුණු අත පැත්තේ ඉන්න දෙන්න ඔපරේට් වෙනවා. ඒක තමයි theory එක. හරියට බලන්න වරහන් එක infix එකේ තිබ්බ වරහන් එක හරියට වැඩේ සිද්ධ වෙනවා කියලා. හරි. ඕකටක් ගාලා note down කරගන්න මම තව ගානක් දෙකක් දෙන්නම්. ඔව්. එතකොට දැන් දෙකේම postfix එකේ prefix එකේ දෙකේම උත්තර 17යිනේ. ඔව්.
මොකක්ද ඒතර හේතුව ප්‍රීෆික්ස් පෝස්ට්ෆික්ස් කියලා ඔව් දෙකක්? මම කියන්නම් හේතුව මොකක්ද කියලා. ඒ කියන්නේ එක්ස්ප්‍රෙෂන්ස් ඉවැලුවේට් කරනකොට ඉන්ෆික්ස් මිනිස්සුયો විදිහට අපිට ලේසි වුණාට කම්පියුටරේට ලේසි වෙන්නේ ප්‍රිෆික්ස් හෝ පෝස්ට්ෆික්ස්. ඒකයි. ඒක නිසා තමයි ওই දෙක කරන්නේ. දැන් අපි එක්ස්ප්‍රෙෂන් එක ඉවැලුවේට් කරනකොට කම්පියුටරේ පෝස්ට්ෆික්ස් හෝ ප්‍රිෆික්ස් විදිහට තමයි ඒක ඉවැලුවේට් වෙන්නේ. නමුත් මිනිස්සුયો විදිහට අපිට ඉන්ෆික්ස් එක ලියන්න ලේසි. හරිද? අවශ්‍ය දේවල් ලියා ගන්න. මේකත් ඕන නම් ලියා ගන්න රුඩ ටිකත් එක්සැම්පල්ස් ඕන නම් ලියා ගන්න. ඔන්න ඔක්කොම ටික තියෙනවා. ටක් ගාලා අවශ්‍ය දේවල් ටික ලියා ගන්න. මම තව ගානක් දෙකක් දෙන්න හදන්න. Okay. හරි මම ඔන්න තව එකක් ලියනවා. ඒක මට මේවා කරලා දෙන්න බලන්න. එක ධන දෙක වැඩි කිරීම 3 ධන 4. ඔන්න ඉන්ෆික්ස් තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ දන්නවනේ ඉතින් වැඩි කිරීම ඉස්සෙල්ලා සිද්ධ වෙන්න ඕන කියලා. ඊට පස්සේ ප්ලස් ඒවා කොහොම වුණත් කමක් නැහැ. වැඩි කිරීම ඉස්සෙල්ලා සිද්ධ වෙන්න ඕන. ඒකට ඉතින් වරහණක් අමුතුවෙන් දාන්න ඕනේ නැහැ. හරි මට ටක් ගාලා මේකේ post and prefix එක ලියලා දෙන්න. ඉස්සල්ලාම වෙන්න ඕන මොකද්ද 3 වරක් දෙක අන්න එතනින් පටන් ගන්න. එතකොට 3 2 3 වැඩි කිරීම ඔන්න ඉස්සල්ලාම වෙන්න ඕනේ. හරි. ඊට පස්සේ දෙක නම් කොහොම වුණත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් මේකේ වෙන්නේ මොකද්ද ඇත්තටම ඉස්සල්ලාම වෙන්න ඕනේ 1 2 1 2 නෙමෙයි 1 ඔය ආන්සර් එකයි එකතු වෙන එක. ඊට පස්සේ අන්තිමටනේ 4 එකතු වෙන්න ඕනේ. ඒකට හේතුව දැන් එකතු කිරීම කියන එක ගත්තොත් එහෙම ඒක වම් පැත්තින් ඉඳන් දකුණු අත පැත්තට තමයි වෙන්නේ. කොහොම වුණත් කමක් නැති වුණාට එහෙම තමයි වෙන්නේ. හරි. එක්කෙනෙක් දෙන්නෙක් එවලා තියෙනවා ආන්සර්ස් අනිත් පැත්ත එවනවා. ඊට පස්සේ මොකද්ද වෙන්න ඕන? ඔය ආන්සර් එක දැන් ඉස්සල්ලාම වෙන්නේ මේකනේ. ඔය ආන්සර් එක හරිද? ඔය ආන්සර් එක ප්ලස් වෙන්න ඕන 1 එක. හරිද? ඔය ආන්සර් එක ප්ලස් වෙන්න ඕන 1 එක. එතකොට ඒක 1 එක ප්ලස් වෙන්න නම් එකක් තමයි අපිට මෙහෙම දාන්න පුළුවන්. 1 මෙතනට දැම්මා ප්ලස් එක මෙතනට දැම්මා. එතකොට ඉස්සල්ලාම වෙන්නේ මේක. ඇතුළෙම තියෙන එක ඉස්සල්ලාම වෙනවා. ඒ කියන්නේ ගොඩාක්ම දකුණු අත පැත්තට තියෙන එක ප්‍රිෆික්ස් වලදී ගොඩාක්ම දකුණු අත පැත්තට තියෙන එක ඉස්සල්ලා සිද්ධ වෙනවා.
එතකොට ඒක වුණා a ආන්ස් එකයි 1 එකයි ප්ලස් වුණා. හරිද? ඊට පස්සේ ප්ලස් වෙන්න ඕන මොකද්ද? a සම්පූර්ණාංශ එකයි 4යි. ඔන්න ඔහොම ප්ලස් වෙන්න. හරිද? දැන් ඕගොල්ලෝ එවපු එක ගත්තොත් එහෙම හුඟ දෙනෙක් එව්වා බලමු ඒකත් හරිද කියලා. ඔව්. හුඟ දෙනෙක් එවලා තියෙනවා ප්ලස් ප්ලස් into 2 3 1 4 කියලා. හරිද? බලමු. එතකොට 2 3 වැඩි වුණා ඒ ආන්ස් එකට ප්ලස් වෙනවා 1 ඒ ආන්ස් එකට ප්ලස් වෙනවා 4. ඔව් ඒකත් ප්‍රශ්නයක් නෑ ඒක හරි. ඕකේ ඒකේ ප්‍රශ්නකුත් නෑ ඒකත් හරි. සෝ ඕකේ මේ මල්ටිප්ලිකේෂන් එක මේ මැද්දට ආවට කමක් නැද්ද එහෙම අංක මැද්දට? ඒක ප්‍රශ්නයක් නෑ. මොකද මගේ ඉවැලුවේෂන් ඕඩර් එක වෙනස් වෙලා නෑනේ. මොකද හැම වෙලාවෙම මතක තියාගන්න ප්‍රිෆික්ස් එකේ ගත්තොත් උදාහරණයක් විදියට ගොඩාක්ම දකුණු අත පැත්තට වෙන්න තියෙන ඔපරේටර් එකෙන් තමයි පටන් ගන්න. ඒ ඔපරේටර් එක නම්බර්ස් මැද්දට ආව කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද සමහර ඒවා ඔයගලන්ට හම්බ වෙනවා අනිවාර්යෙන් නම්බර්ස් මැද්දට කොහොම දාන්න වෙනවා. මේකේ ඔහොම ලියන්න පුළුවන් වුණා. හරිද? එතකොට අනිවාර්යෙන් ඒක සිද්ධ වෙන්න ඕන. හරිද? ඊළඟට මේ ප්‍රිෆික්ස් එක පෝස්ට්‍රික්ස් එක ගත්තොත් එහෙම මොකද්ද වෙන්නේ? ඉස්සල්ලාම 2යි 3යි into හරිද? ඊට පස්සේ ඒකට එකතු වෙන්න ඕනේ එක ඉස්සල්ලාම. එහෙනම් 1 කියන එක ප්ලස් වෙන්න ඕන. හරිද? ඊට පස්සේ 1 කියන එක ප්ලස් වෙන්න ඕනේ. ඊට පස්සේ 4 කියන එක ප්ලස් වෙන්න ඕනේ. හරිද? කොහොම ගන්න පුළුවන්. එතකොට මේ post එතකොට සේක අර මේ ඇහෙන්නේ හරියට මොකද්ද? සර් එතකොට මැද්දෙන් දානවා නම් ඒක කොහොමද ලියන්න ඕන? මේකම ඔව් මැද්දෙන් දානවා නම් අපිට ලියන්න පුළුවන් මෙහෙම 2 3 into 1 plus කොහොම දාන්න පුළුවන්? 1 plus ඊට පස්සේ 2 3 into 1 plus ඊට පස්සේ 4 තව plus එක. එහෙමත් දාන්න පුළුවන්. එතකොට මේකේ දැන් ගත්තොත් එහෙම පළවෙනි එකේ සහ දෙවෙනි එකේ වෙනස ගත්තොත් එහෙම ඉවැලුවේට් වෙනකොට ඉස්සෙල්ලම මේ දෙක වැඩි වෙනවා. දෙවරක් 3 6යි කියලා එනවා. ඊට පස්සේ වෙන්නේ ඇත්තටම 1 plus 6 කියන එක. හරිද? 1 plus 6 කියන එක. මේකේ වෙන්නේ 6 plus 1 කියන එක. හරිද? මේකේ වෙන්නේ ඉස්සෙල්ලම 6 වෙලා 6 plus 1 කියන එක නෙවෙන්නේ මේ plus එකෙන් 6 plus 1 කියන එක වෙන්නේ. එතකොට අන්න ඒ දෙකේ වෙනස තමයි තියෙන්නේ. ඉතින් plus එකකදී ඒක කොහොම වුණත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි වැඩි කිරීමකදී ඒක ඒ කියන්නේ වැඩි කළා බෙදාද්දි වගේ ඒ වගේ ඔපරේෂන් එක මාරු වෙද්දී ඒක මාරු වෙන්නේ නැත්නම් කිසි ප්‍රශ්නයක් නැහැ. හරි? ඔපරේෂන්ස් දෙකක් මාරු වෙන අවස්ථාවකදී ඇරෙන්න අනිත් ඕන අවස්ථාවක ඒක කරන්න පුළුවන්. එතකොට අපිට same answer එනවා. Okay. හරි. දැන් එතකොට මැද්දෙන් ලියන්න පුළුවන් මල්ටිප්ලිකේෂන් මේ සිම්බල් එක තියෙනකොට විතරයි නේද? මොකද්ද? මැද්දෙන් ලියන්න පුළුවන් මේ නෑ එහෙම එකක් නෑ. ප්ලස් එකේදී වුණත් ලියන්න පුළුවන්. එතකොට මම අර දැන් පෙන්නුවේ ඒක මැද්දෙන් තියනවාද එහා පැත්තෙන් අයිනෙන් තියනවාද කියන එකෙන් වෙන්නේ 1 + 2 2 + 1 කියලා මාරු වෙනවා. ඒක ප්‍රශ්නයක් නෑනේ මාරු වුණාට. සහ වැඩි කිරීමේදීත් ප්‍රශ්නයක් නෑ. හැබැයි බෙදීමේදී ඒක ප්‍රශ්නයක් තියෙනවා. හරිද? දැන් වැඩි කිරීමේදීත් දෙවරක් 3 කියන එක 3 වරක් 2 වුණාට ප්‍රශ්නයක් නෑ. හැබැයි බෙදීමේදී ඔක මාරු කරන්න බෑ. 2 බෙදීම 3 කියන එක අපිට 3 බෙදීම 2 කියලා ලියන්න බෑ. හරි අපි බෙදීමකුත් දාමුකෝ දාලා එකක් කරමු. එතකොට ඔයගලන්ට හරියටම තේරෙයි වැඩි. හරි දැන් දාමු අපි 2 ධන 3 නෙමෙයි 4 දාමු. 4 බෙදීම 2 වැඩි කිරීම 5 ඔන්න ඔහොම දැම්ම කියලා හිතන්නකෝ.
ඕකෙදි අපි ඉස්සෙල්ලම බලන්න ඕන ඔපරේටර් ප්‍රෙසිඩන්ස් එක. ඔපරේටර් ප්‍රෙසිඩන්ස් එක ගත්තොත් අපි සාමාන්‍යයෙන් බෙදීමටයි වැඩි කිරීමටයි සමාන ප්‍රෙසිඩන්ස් එකක් තියෙන්නේ. ඒකෙන්මුත් බෙදීමට මෙතනදි වැඩි මොකද බෙදීම ඉස්සෙල්ලා තියෙන හින්දා. ඒ කියන්නේ මේක වෙන්න ඕන දේ තමයි මෙන්න මෙහෙම. ස්ටෙප්ස් ටික ඉවැලුවේට් වෙන ස්ටෙප්ස් ටික කොහොමද මේක වෙන්නේ? 2 + 4 දෙකෙන් බෙදිලා 2යි වැඩි කිරීම 5. ඊළඟ ස්ටෙප් එක 2 + 2 × 5 10යි. ඊට පස්සේ 2 + 10 10යි කියලා ආන්සර් එකෙන්න ඕන. ඔන්න ඔය විදිහට තමයි ඉවැලුවේට් වෙන්න ඕන. ඕකේ. මට දැන් ලියලා දෙන්න. ඕකේ ඉන්ෆික්ස් එකයි ප්‍රිෆික්ස් එක මේ ඉෆික්ස් එකයි පෝස්ට්ෆික්ස් එකයි ලියලා දෙන්න. දැන් මේ තියෙන්නේ ඉන්ෆික්ස් වලින්. හරි. ඕකේ. මට ප්‍රිෆික්ස් එකයි පෝස්ට්ෆික්ස් එකයි ලියලා දෙන්න. අවසානයේ 12 එන්න ඕන ආන්සර්. ඕකේදි වැඩේ මාරු කරොත් ඔයගලන්ට වැඩේ කියලා වෙනවා. ඒක. මෙතනදිත් නෙමෙයි ඇත්තටම වෙන්නේ. කවන්නේ මේකත් කරන්නකෝ ඉස්සෙල්ලා. හරි මේක බලා ගන්න පොඩ්ඩක් බලා ගන්න. දැන් මේකේ මම ලියනවා ප්‍රිෆික්ස් එක. හරිද? ඉස්සල්ලාම මම කරන්න ඕන 4 බෙදීම 2 කියන එක. හරිද? 4 2 බෙදීම. ඔන්නෝම දැම්මා. හරිද? ඕකෙන් වෙන්නේ 4 බෙදීම 2. ඊට පස්සේ වැඩි කිරීම 5 වෙන්න ඕනේ. ඒ ආන්ස් එක වැඩි කිරීම 5 වෙන්න ඕනේ. 5 වැඩි කිරීමේ ආන්ස් එක නෙමෙයි. හැබැයි එහෙම ගත්තත් මෙතන ප්‍රශ්නයක් නෑ. හරිද? හැබැයි මෙතන ඕගලන්ට මාරු කරන්න බෑ මෙන්න මේක. ඔහොම මාරු කරන්න බෑ ඔක. ඇයි මාරු කරන්න බැරි? 2 4ෙන් බෙදන්න කියලා නෙමෙයි තියෙන්නේ 4 2කින් බෙදන්න. හරිද? ඒක නිසා ඒක මාරු කරන්න බෑ. ඒක මෙතන මේ විදිහටම තියෙන්න ඕන. ඊට පස්සේ වැඩි කරන එක මාරු කරන්න පුළුවන්. ඒ කියන්නේ මම 5 දාලා වැඩි කිරීම දැම්මොත් හරිද? 5 දාලා වැඩි කිරීම දැම්මොත් ඕකේ තේරුම 5 වැඩි කිරීම අර ආන්සර් එක. නමුත් ඇත්තටම වෙන්නේ ඒක නෙමෙයි. හරිද? අර ආන්සර් එක වැඩි කිරීම 5. හරිද? අර ආන්සර් එක වැඩි කිරීම 5. ඒකයි මේ නම්බර්ස් මැද්දට ඔපරේටර්ස් එන්නේ. හරිද? ඊට පස්සේ මොකද්ද වෙන්නේ? දැන් ඔය ෆයිනල් ආන්සර් එකට එකතු වෙනවා 2 කියන එක. ඒක අන්තිමට එන්නේ. ෆයිනල් ආන්සර් එකටයි 2 කියන එක එකතු වෙන්නේ. එතකොට එහෙනම් මේක එන්න ඕන 2 කියන එක මෙතනට ඇවිල්ලා ප්ලස් කියන එක මෙතනට එන්න ඕන. ඇයි ඒ? ඉස්සෙල්ලා මේ කෑල්ල ඉවර වෙලානේ ඒ ආන්සර් එක දෙකට එකතු වෙන්නේ. හරිද? හැබැයි මෙතනදී එකතු කිරීම වැඩි කිරීම නිසා ඔක මාරු වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. හැබැයි මාරු වුණාම ප්‍රශ්නයක් වෙන අවස්ථාවක් මම දැන් ඊළඟට දෙන්නම්. හරිද? දැන් මේක මෙහෙම ලියන්න පුළුවන්. හරිද? ඒක ප්‍රශ්නයක් නෑ. හරි. මේක තව විදිහකටත් ලියන්න පුළුවන්. කොහොමද? 4 බෙදීම 2 නම් කොහොමවත් අපිට මාරු කරන්න බෑ. බෙදීම ඊට පස්සේ 5 මෙතනින් දාලා වැඩි කිරීම දාන්න පුළුවන්. ඊට පස්සේ 2 මෙතනින් දාලා ප්ලස් එක දාන්නත් පුළුවන්. මේකත් හරි. හරි වුණාට ඒක මෙතනදී විතරයි හරි. හරිද? ඕක තව තැනකදී වරදින්න පුළුවන්. ඕකේ. මේ ආන්සර් එක ඇත්තටම හරි මෙතනදී. හරිද? මෙතනදී විතරයි හරි. වෙන තැනකදී වෙනස් වෙන්න පුළුවන්. මම එහෙම වෙනස් වෙන තැනක් ඊළඟට පෙන්නන්න. එතකොට පටලැවිල්ල ලිහි. හරි. දැන් මේක ගන්නකො. මම කියනවා 2 ධන 3 වැඩි කිරීම 5. 3 වැඩි කිරීම ගන්නම්කෝ 10. 3 වැඩි කිරීම 10 බෙදීම 5. දැන් ඕක ඔයගලන්ට අර විදිහට වෙනස් කරන්න බෑ. හරි. දැන් ලියන්න බලන්න මේ තියෙන්නේ ඉන්ෆික්ස් එක. මට ලියලා දෙන්න. ප්‍රිෆික්ස් එකයි පෝස්ට්ෆික්ස් එකයි ලියලා දෙන්න. කලින් එක්සැම්පල් එක. කලින් එක්සැම්පල් එක ඔන්න තියෙනවා ලියා ගන්න. ඒකේ ප්‍රීෆික්ස් එක. පෝස්ට්ෆික්ස් එකද ලියන්න ඕනද? පෝස්ට් එක ලිව්වනේ. සෝරි පෝස්ට් එක ලියලා තියෙන ප්‍රිෆික්ස් එක ලියන්න ඕනද? ප්‍රිෆික්ස් එකත් දෙවිදියකට ලියන්න පුළුවන්. හරි මම ලිව්වේ නෑ ඕනනම් ලියන්න. ප්‍රිෆික්ස් එකත් දෙවිදියකට ලියන්න පුළුවන්. ඒ දෙවිදියම හරි හේතුව මෙතනදි විතරයි. නමුත් ඇත්තටම හරියටම හරි මෙන්න මේක. මේකට මම හරි දෙකක් දාන්න. ඕක තමයි හරියටම හරිය. මේක මෙතනදි හරි වුණාට හරියටම හරි එක අරගෙන. ඒක හොඳටම ඔප්පු වෙනවා ඊළඟ එකේ. ඊළඟ එකේ ලියන්නකෝ පෝස්ට්ෆික්ස් එකයි ප්‍රිෆික්ස් එකයි. මේකෙත් ප්‍රිෆික්ස් එක මට ලියලා දෙන්න. මේකෙත් ප්‍රිෆික්ස් ඔයගලන්ට දෙකක් ලියන්න පුළුවන්. දෙකක් ලිව්වට හරිම එක තමයි ඔය පළවෙනි එක. ඒ කියන්නේ ඒකට අදාළ ප්‍රිෆික්ස් එක ලිව්වා.
හරි බලමු. දැන් මේකේ මම ඉස්සලම ලියන්න ඕන මොකද්ද 3/10. ඒකට හේතුව වැඩි කිරීමයි බෙදීමයි සමානයි. නමුත් වැඩි කිරීම ඉස්සලා තියෙන ඉඳ ඉස්සලා කරන්න එපා. එහෙනම් දැන් මේකේ postfix එක ලියනවා නම් 3/10 වැඩි කිරීම. හරිද? 3/10 වැඩි කිරීම. ඊට පස්සේ ඔය ආන්ස් එක පහෙන් බෙදනවා මිසක් පහ ඔය ආන්ස් එකෙන් බෙදන්න නෙමෙයිනේ තියෙන්නේ අපිට. හරිද? අන්න එතනදී වැඩේ මාරු වෙනවා. එතකොට මම මේක ලිව්වොත් එහෙම මෙන්න මෙහෙම දාලා පහ බෙදීම දාලා ඔබ වැරදි. ඕකෙන් වෙන්නේ මොකද්ද? පහ බෙදීම අර ආන්ස් එක. ඒක වැරදි. හරිද? ඒක වෙන්න ඕන මොකද්ද? ඒ ආන්ස් එක බෙදීම පහ. අන්න එතනදී ඔයගලන්ට ওই විදිහට විතරමයි ලියන්න පුළුවන් වෙන කිසිම විදියක් නැහැ ලියන්න. හරිද? ඒ ආන්ස් එක බෙදීම පහ වෙන්න ඕන. ඊට පස්සේ +2. එතකොට +2 එක වෙන්න ඕන මේ ආන්ස් එක +2 නේ. එහෙනම් 2+. ඒක එතනදී මාරු කරන්න පුළුවන් අනිත් පැත්තට. නමුත් මේක තමයි හරිම ආන්ස් එක. ඕකේ. ඔය මොකද්ද postfix එකනේ. දැන් ඕකේ prefix එක ලියමු බලන්න. prefix එක ලියනවා නම් 3යි 10යි වැඩි කිරීම. හරි. ඊට පස්සේ ඒ ආන්ස් එකෙන් පහ බෙදන්න ඕන. හරිද? ඒ ආන්ස් එකෙන් පහ බෙදන්න ඕන. එහෙනම් කොහොමද එන්නේ? prefix එක පහ බෙදීම. මෙතනදී එන්නේ ඔන්න ඔය විදිහට. හරිද? පහ බෙදීම. ඊට පස්සේ ඒ ෆයිනල් ආන්ස් එකට දෙක එකතු කරන්න ඕන 2+. ඔන්න දැක්කනේ. එතකොට prefix එකයි postfix එකයි කියන්නේ කෙලින්ම postfix එක කන පිට ගැහුවම නෙමෙයි prefix එක එන්නේ. ඒකට හොඳම උදාහරණය මෙන්න මේ ගාන. හරිද? මේ ගාන වෙන විදිහකට ලිව්වොත් වැරදි. හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. prefix එකයි postfix එකයි කියන්නේ postfix එක තියෙන ඕඩ එක අනිත් පැත්ත හරවන එක නෙමෙයි prefix කියන්නේ. prefix අනිත් පැත්ත හරවන එක නෙමෙයි postfix කියලා කියන්නේ. දැන් මෙතන හොඳටම තේරෙනවා postfix එකයි prefix එකයි වෙනස්. දෙපැත්ත මාරු වෙලා නෙමෙයි තියෙන්නේ. හරි. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. රසිකය වල තියෙන postfix එකයි prefix එකයි මම හිතන්නේ මේ ඔව්. ආගේ postfix එක වැරදි. පහ බෙදීම 3/10 තමයි වාය වල තියෙන රසිකය. ඒක වැරදි. දැන් තේරෙනවනේ හරි එක මොකද්ද කියලා. ප්‍රශ්න තියෙනවනේ අහන්න. ඔව් මොකද්ද? නෑ හරි සර්. වැරදි. කවුද මාධව තේරුණාද? ඔව් සර්. කවුද අලුත් ළමයා තේරුණාද? ඔව් සර්. හරි. කවුද උපේක්ෂා? ඔව් සර්. එහෙනම් ඔන්න infix, postfix, prefix මම හිතනවා තේරුණා කියලා. හරි. හොඳට මතක තියාගන්න සමහර වෙලාවල් වල postfix, prefix දෙවිදියකට ලියන්න පුළුවන් වුණාට හැම වෙලාවම හරිම විදියට ලියන්න. හරි. සර් මේ අර මං chat එකට දාපු fix එක හරියද? හරි. ඔයා දැන් chat එකට දාපු එක මම ලියන්නම්කො මෙතනින්. chat එකට දැම්මේ 2යි 10යි 3යි වැඩි කිරීම බෙදීම ප්ලස්. ඔන්න මාධව chat එකට දාලා තියෙනවා. මෙන්න මෙහෙම එකක්. අපි බලමු මේක හරිද කියලා. මේක කොහොමත් වැරදීනේ මාධව. මම ඔය ඕඩර් එකේ නෙමෙයිනේ දීලා තියෙන්නේ. 3 වැඩි කිරීම 10 කියන එක ඔයා මාරු කරලා තියෙනවා 10 වැඩි කිරීම 3 කියලා. එහෙම මාරු කරන්න බෑනේ. පළවෙනි එකම වට එහෙම මාරු කරන්න බෑ. මම දීලා තියෙන 3/10. ඒක 10 තමයි හරි. නමුත් එහෙම මාරු කරන්න බෑ වාට තියෙන එලිමන්ට්ස්. දැන් ඒක මාරු කරපු එක හැදුවත් අපි හදාගෙන යමුකෝ ආගේක දැන් තියෙන විදිහට. දැන් ඔයා කියලා තියෙනවා 3/10 ඉස්සෙල්ලා කරන්න කියලා. එහෙනම් 2 5 3/10 කියන්නේ 30 බෙදීම ප්ලස් ඉතුරු වෙන්නේ. වැඩි කිරීම කරාම. ඊට පස්සේ කියන්නේ 5 30න් බෙදන්න කියලා. 5 30න් බෙදුවා මං හිතන්නේ එනවා දශම ගාණක් එනවා. දශම කීයක් දෙන්නේ? දශම 2යි ගාණක් වගේ 2යි ගාණක් එන්නේ නැහැ.
එකයි ගානක් වගේ 0.16ක් එනවා. හරිද? 0.16ක් එනවා. ඒක ඊට පස්සේ ප්ලස් වෙනවා දෙකත් එක. වැරදිනේ සම්පූර්ණයෙන් වැරදි. අර මේකේ ආපු මොකද්ද? එන ආන්සර් එක බෙදීම පහ නෙමෙයිද එතකොට වෙන්නේ? නෑනේ දැන් බලන්න පළවෙනි එක ඔයා කියලා තියෙන්නේ බලන්න පළවෙනි එක මොකද්ද 10 වැඩි කිරීම 3ටනේ ඇප්ලයි වෙන්නේ පළවෙනි එක නේද මාදව හරි හරිද 10 වැඩි කිරීම 3 ඒ කියන්නේ එහෙනම් 2 5 10 වරක් 3 කියන්නේ 30යි දැන් වැඩි වෙලානේ එක ආව ඊට පස්සේ බෙදීම තියෙනවා ප්ලස් එක තියෙනවා ඊට පස්සේ ඔයා කියන විදිහට 5 බෙදීම 30 ඒක ඔයාට 30 බෙදීම 5 කියන්න බෑනේ ෆස්ට් නම්බර් ඔපරේටර් සෙකන්ඩ් නම්බර් හැම වෙලාවෙම එහෙමයි තියෙන්නේ අන්න ඒකයි කියන්නේ ඒක ඕඩර් එක මාරු කරන්න බෑ කියලා. ඕක ඉන්නේ 5 බෙදීම 30. හරි. මෙතන අනිත් අයට තේරුණා කියලා. දැන් අපි බලමු postfix එකක් කොහොමද evaluate වෙන්නේ stack එකකින් කියලා. මම හිතන්නේ මෙන්න මෙහෙම එකක් තිබ්බා කියලා. 5 ධන 2 වැඩි කිරීම 3 බෙදීම 2. කොහොම තිබ්බා කියලා. එතකොට ඕකේ postfix එක ලියන්නේ කොහොමද? ඉස්සල්ලාම 2 3 වැඩි කිරීම ඒ කියන්නේ postfix තමයි සාමාන්‍ය stack එකකින් ඔපරේට් කරන්නේ. 2 3 වැඩි කිරීම ඊට පස්සේ ඒ ආන්ස් එක බෙදීම 2 තියෙන්නේ. එහෙනම් ඒ ආන්ස් එක බෙදීම 2 නම් මෙතනට 2 එන්න ඕන. ඔන්න ඔහොම. එතකොට ඒ ආන්ස් එක බෙදීම 2. ඊට පස්සේ ඒක +5. හරිද? ඒ සම්පූර්ණ ආන්ස් එක +5. එහෙනම් 5+. ඕක තමයි. හරිද? ඕක stack එකකින් කොහොමද ඉවැලුවේට් කරන්නේ? stack එකේ expression evaluation rule එක තමයි number 1 it should be a postfix. ඒක postfix එකක් වෙන්න ඕන. ඊළඟට rules කීපයක් තියෙනවා. ඒ තමයි number එකක් නම් ඒකට අපි කියනවා operand එකක් නම් push කරනවා stack එකට. එහෙනම් read කරගෙන යනකොට 2 push කරා 3 push කරා. operand එකක් නම් push කරා. operator එකක් නම් දෙකක් pop කරන්න ඕන. last two pop කරලා operation එක කළා ආයෙ push කරන්න. එතකොට last two කියන්නේ ආයෙ 2යි 3යි pop කරනවා දෙවරක් 3 6යි. එතකොට ඊළඟට stack එකට දාන්නේ මොකද්ද 6 කියන එක. හරිද? ඊට පස්සේ මොකද්ද වෙන්නේ ආයෙ 2 කියන එක එනවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ ආයෙ operand එකක් එන්නේ. sorry operator එකක් එන්නේ. operator එකක් ආවොත් මොකද්ද වෙන්නේ last two pop කරනවා. last two pop කරාම 6 බෙදීම 2 3 කියන එක push කරනවා stack එක ඇතුළට. හරිද? ඊට පස්සේ මොකද්ද වෙන්නේ ආයෙමත් තියෙන්නේ 5. ඒක push කරනවා stack එකට. ඊට පස්සේ තියෙන්නේ plus එහෙනම් මොකද්ද කරන්නේ 3 ධන 5 හරිද 8යි 8 කියන එක push කරනවා stack එකට ආයෙ මොකුත් read කරන්න නෑ final answer එක stack එකේ තියෙනවා හරිද final answer එක stack එකේ තියෙනවා එතකොට මේකේ final answer එක අපි බලමු හරිද කියලා දෙවරක් 3 6යි 6 දෙකෙන් බෙදුවම 3යි 3යි 5යි එකතු කරාම 8යි හරිනේ 8 තමයි answer එක තියෙන්නේ ඔන්න stack එකේ ඕක evaluate වෙන විදිය තේරුණාද ඔන්න මොකද්ද expression evaluation එතකොට expression evaluation වෙන්නේ කොහොමද ඒක මම මෙතනින් ලියන්නම් කියන්නේ මේක ඇත්තටම ගත්තොත් එහෙම ඔව් මම ඉස්සෙල්ලා මේක ලියලා ඉන්නම්කෝ if ඒක postfix එක යටතේ පිළිගුවා නම් හරි දැන් postfix expression එක evaluate වෙන්නේ කොහොමද if it is a number මොකද්ද කරන්නේ push it into the stack if it is a operator එතන number කියන්නේ operand කියන එක okay if it is operator push two elements and do the operation and push the answer okay එතකොට final answer
in the stack. සහ මේක කරගන්න බැරි වුණොත් උදාහරණයක් විදිහට දෙවෙනි එක කරගන්න බැරි වුණොත් දෙවෙනි එක කරගන්න බැරි වෙනවා කියන්නේ මොකද්ද push two elements කියවම. ඒ කියන්නේ ඔපරේට් එකක් හම්බෙලා elements දෙක push කරන්න බැරි නම් ඒ කියන්නේ එක element එකයි නම් හෝ එකක්වත් නැත්නම් එහෙනම් error එකක්. හරිද? If cannot perform two number action 2 then error. Okay. සහ දැන් final answer is in the stack කියන එකේදී අන්තිමට එකකට වැඩිය stack එකේ තියෙනවා. දැන් හිතන්නකෝ numbers ම තුනක් තියෙනවා ඔපරේට් එකක් හම්බුන්නේ නැහැ කියලා. එතකොට මොකද්ද වෙන්නේ? more than one element තියෙනවා නම් එහෙනම් ඒත් error එකක්. If there are more than one elements elements in the stack, then again error. ඔන්න ඔහොමයි expressions evaluate වෙන්නේ. ඒ කියන්නේ postfix expression එක stack එකකින් evaluate වෙන්නේ. Okay. හරි. අවශ්‍ය දේවල් note down කරගන්න. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. සර් අපි අර කරා වගේ එක්සැම්පල් එකක් බ්‍රැකට්ස් එහෙම දාලා කළොත් කොහොමද වෙන්නේ? මෙහෙමයි. අන්න ඒකනේ brackets දාලා තියෙන එකක් අපි postfix වලට හරවගන්න ඒකනේ brackets උත් දාගෙන මේක ASCII බෑනේ operation එක කරන්න. ඉස්සල්ලාම brackets තියෙන එකක් බලනවා delimiter matching එකෙන් delimiters හරිද කියලා. හරි නම් මේ brackets තියෙන expression එක මොකද්ද කරන්නේ? අපි මාරු කරනවා postfix වලට. දැන් උදාහරණයක් විදියට මම ගත්තොත් එහෙම මේකේ හිතන්න දැන් brackets වලින් මෙහෙම තියෙනවා කියලා. ඔහොම තියෙනවා කියලා. දැන් ඕකේ ඔහොම brackets තිබ්බා කියලා හිතන්න. එහෙනම් මොකද්ද මේකේ postfix එක ලියනකොට ලියන්න ඕනේ? ඉස්සල්ලාම 2යි 3යි ප්ලස් වෙන්න ඕනේ. ඒකට තමයි අපි postfix එක ලියන්නේ. මොකද brackets දාගෙන අපිට expression එක evaluate කරන්න බෑ. හැබැයි ඊට කලින් අපි brackets හරිද කියලා delimiter matching එකෙන් බලනවා. හරි නම් ඒක postfix වලට convert කරන ඔන්න ඔය විදිහට 2 3 ප්ලස් කරනවා. ඊට පස්සේ ඒ answer එක 3ෙන් බෙදන්න ඕනේ. හරිද? 3 බෙදීම. ඒ answer එක 3ෙන් බෙදන්න ඕන. ඊට පස්සේ ඒ answer එක 5ෙන් වැඩි කරන්න ඕන. එහෙනම් 5 වැඩි කිරීම. ඔන්න ඔහොම තමයි postfix එක ලියන්න brackets තිබ්බොත්. postfix එකේ brackets නෑ. postfix and infix වල brackets නෑ. මොකද හැම වෙලාවෙම postfix එකේ infix එකේ immediately ඒ කියන්නේ left side එකේ හෝ right side එකේ ඉන්න අය තමයි evaluate කරන්නේ. ඒක නිසා brackets අවශ්‍ය වෙන්නේ නෑ. Okay. සර් කම්පයිල් වෙනකොට වෙන්නේ එතකොට ඔය ස්ටෙප් දෙකද? ඔව් කම්පයිල් වෙනකොට ඉස්සෙල්ලම වෙන්නේ මෙන්න මේක හරිද කියලා බලනවා. හරිද? ඒ කියන්නේ මේ brackets හරියට delimiters match වෙනවද කියලා බලනවා. ඊට අමතරව syntax එක බලනවා. නමුත් අපි stack එකක් use කරලා කරන එක වැඩක් තමයි compile එකේදී හරියට nested ද කියලා බලන එක. හරියට nested ද කියලා බලනවා කියන්නේ brackets ම විතරක් නෙමෙයි අර if conditions කියන ඒවා methods ඇතුළේද තියෙන්නේ. ඊළඟට loops කියන ඒවා methods ඇතුළේ තියෙන්නේ. ඒවත් බලනවා. හරියට nested වෙලාද කියලා බලනවා. ඊට පස්සේ run time එකේදී තමයි මේ postfix expression එක evaluate වෙන්නේ. ඒක run time එකේදී වෙන්නේ. compiling වලදී නෙමෙයි running වලදී තමයි ඕක සිද්ධ. compiling කියන්නේ delimiter matching, running වලදී තමයි expression evaluation එක සිද්ධ වෙන්නේ. හරිද අනිත් අය මොනවාරි ප්‍රශ්න තියෙනවද මේකේ note down කරගන්න ඕන දැන් note down කරගන්න මම ඕන මේක එවන්නම් chat එකට දාන්නම්. ඔතනින් stacks ඉවරයි.
මොකුත් නැහැ. ඕකේ. එහෙනම් විනාඩි 5ක විතර බ්‍රේක් එකක් ගන්න. අපි ඊට පස්සේ පටන් ගන්නවා වෙබ්. රෙකෝඩින් ඔන් කරේ දැන් හින්දා මේ රෙකෝඩින් එක බලන ළමයිට හෙන්නෝ කියන්න. දැන් අපි මේ array එකක් තියෙනවා. array එකේ maximum value එක හොයන්නයි යන්නේ. initially මම variable එකක් ගත්තා max equals 0 කියලා. එතකොට for each loop එක මේ array එක දිගේ යනවා values එකට කැඩි කැඩි එනවා until end of the array. එතකොට මේ හැම අවස්ථාවකම මම check කරනවා මේ දැන් check කරන value එක is greater than existing max. කියන max එකට වැඩිය ඒක ලොකුද කියලා බලනවා if එකක් දාලා. okay. ඒක එහෙම නම් ඒ කන්ඩිෂන් එක true නම් මම මොකද්ද කරන්නේ max එක අප්ඩේට් කරගන්නවා $max equal මේ දැන් check කරන value එක. හරිද? මේ if එකට else part එකක් නෑ. else නම් මොකුත් කරන්නේ නෑ. ඔය loop එක යනවා. මේක true වුණොත් විතරක් ඒ කියන්නේ මොකද්ද? මේ අවස්ථාවේ හම්බෙච්ච value එක existing value එකට වැඩිය existing max එකට වැඩිය වැඩි නම් අපිට ඊට වැඩිය ලොකු එකක් හම්බෙලා නේ. එහෙනම් max එක අප්ඩේට් කරගන්නවා. අවසානයේ මම print කරන්නේ මොකද්ද? maximum එක. එතකොට ඒකේ output එක බැලුවොත් එහෙම ඔන්න ඔහම error එකක් එනවා. මේකට semicolon යන්නේ. ඒක තමයි case එක. ඒකත් නෙවෙයි. බලමු line 10. line 10 වල case එකක් තියෙනවා. line 10. ඕනේ. ඒත් ප්‍රශ්නේ නෑ මේක braces අවශ්‍ය නෑ semicolons ටික තියෙනවා ආයි බලමු line 10 හරි ඔන්න 77යි maximum එක කියලා එනවා දැක්කද එතකොට මෙන්න maximum එක හොයන program එක. එතකොට මම for loop එකක් නැත්නම් for each loop එකක් දාලා ඒක ඇතුලේ if condition එකක් දාලා තමයි වැඩේ කරගත්තේ. ඕකේ අවශ්‍ය නම් ටක් ගාලා run කරලා බලන්න. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. දැන් ඔය වගේ පොඩි programs දීලා MCQs වල අහනවා output එක මොකක්ද කියලා. ඒකට අනිවාර්යෙන් ඒක තියෙන්න ඕන. ඕකේ ප්‍රශ්න තියෙනවද මොකුත්? ඊළඟ section එකට මම යන්නද? හරි. දැන් මේ තියෙන්නේ PHP වල number arrays කියන්නේ මේවා අපිට index එකකින් access කරන්න පුළුවන් නේ. එතකොට මේ තියෙන ඕනම element එකක් අපිට index එකකින් access කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදියට මම මේකේ කිව්වොත් මම මේ ටික comment කරන්නම්.
හරි මම මේකේ print කරොත් එහෙම $ARR වල උදාහරණයක් විදිහට index number 3 කියලා. එතකොට මොකද්ද print වෙන්නේ 0 1 2 3 77 print වෙනවා. Okay. ඔන්න 77 print වෙනවා. දැන් A මේක number array එකක් ඉඳලා. මොකද්ද අපි බලමු associative array එකක් කියලා කියන්නේ. දැන් මේක number array. දැන් associative array එකක් කියන්නේ ඔන්න මම ARR2 කියලා array එකක් හදා ගන්නවා equal array කියලා array එක හදන function එකක් දාලා මේක ඇතුලේ values දෙන්නේ key value pairs විදියට. හරිද? ඒ කියන්නේ මේකේ නැහැ index number එකක් starting from 0 index number එකක් නැහැ key value pairs තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදියට මම key එක දෙනවා name කියලා. හරිද? name කියලා key එකක් දෙනවා. value එක දෙන්නේ මෙන්න මේ operator එකෙන් සමාන ලකුණයි greater than එකයි තියෙන්නේ. අර නිකන් ඊතලයක් වගේ පේන්න. ඒකට value එක මම දෙනවා මෙන්න මෙහෙම. හරි. ළමයි connection මොකක් හරි problem එකකින් මේක reset වුණා. හරි. එතකොට මේක තියෙන්නේ key value pairs විදියට. එතකොට key එකක් තියෙනවා name කියලා. ඒකේ තියෙන value එක තමයි කමල් කියන්නේ comma. comma එකෙන් තමයි values ඔක්කොම separate වෙන්නේ. ඊළඟට මම කියනවා age කියලා ගන්නවා key එකක්. ඒකට තියෙන value එක මම දානවා no. comma ඊළඟට address. in operator එක. ඒකට තියෙන value එක මම දානවා within double quotation Colombo කියලා. ඔවට කියන්නේ associative arrays කියලා. associative arrays. ඒ කියන්නේ මේකේ numbers ඒ කියන්නේ index numbers නෑ. මම කිව්වොත් එහෙම ARR2 වල 1. දැන් සාමාන්‍යයෙන් 1 කියන්නේ මේකනේ second එකනේ 1 කියන්නේ ඔන්න ඕක. ඔහොම print වෙන්නේ නෑ. හරිද? ඔහොම print වෙන්නේ නෑ ඕක. දැක්කනේ? එහෙම index එකක් නෑ කියලා තමයි කියන්නේ index 1 කියලා. එතකොට මට ඒක print කරන්න ඕන නම් මම කියන්න ඕන කොහොමද $ARR2 වල key එක මොකක්ද කියලා කියන්න ඕන. age කියන key එක print කරන්න කියනවා. එතකොට මොකක්ද වෙන්නේ? age එකේ තියෙන value එක print වෙනවා. දැක්කනේ? ඒ ඇරෙන්නේ index numbers එක්ක වැඩ කරන්න බෑ associative arrays වල. ඒකේ index numbers කියලා concept එකක් නෑ. තියෙන්නේ key value pairs associative arrays. හරි. ටක් ගාලා කරලා බලන්න. සර් මේක chat එකට දාන්න බැරිද? කෝඩ් එකද? හරි ඉන්න මම දාන්න. කෝඩ් එකේ මම මේක දාන්නම්කෝ ඊටු ටික ලියා ගන්න පුළුවන් නේ. අනිත් ටික නම් තියෙනවනේ ඔයගොල්ලෝ ගාව. හරි ඔන්න chat එකට දැම්ම associative array එක හදපු එක. ඒක call කරන එකත් දාන්නම්. ටක් ගාලා රන් කරලා බලන්න ඒගොල්ලෙම හරි. ප්‍රශ්න තියෙනවා අහන්න.
හරි සර්. හරි මොකද ප්‍රශ්න තියෙනවද? හරි දැන් අපි බලමු මේ array එක සම්පූර්ණයෙන් print කරනවා නම් කොහොමද කරන්නේ කියලා. දැන් එහෙනම් සම්පූර්ණයෙන් print කරනවා නම් අපි දන්නේ නැහැනේ තියෙන keys මොනවද කියලා array එක බලන්නේ නැතුව. දැන් number array එකක් නම් අපි දන්නවා index numbers ටික දුන්නම හරි. ඒකත් for each එක දුන්නම හරි. දැන් for each එකක් දාලා මේක print කර කොහොමත් මේක for each එකක් දාලා විතරයි print කරන්න පුළුවන්. normal for එකකින් print කරන්න බෑ. ඒකට හේතුව මේකේ numbers නැති හින්දා indexes නැති හින්දා. එතකොට ඔක්කොම print කරනවා නම් මොකද්ද කරන්නේ අපි මෙන්න for each එක මම unlock කළා ඒක ARR2 එක එකේ values val එකට කඩ කඩ අරගෙන ඒක print කරනවා හරිද මම print කරනවා මොකද්ද $val හැබැයි දැන් බලන්න print වෙන්නේ මොකද්ද කියලා කමල් ලවන් කොලම්බෝ කියලා print කරා. එතකොට දැන් මේ print උනේ key එක නෙමෙයි key එකේ තියෙන values ටික print වුණා. හරිද? එතකොට val කියන එකට automatically කැඩිලා ඉන්නේ මොනවාද? මේ කියන්නේ මේ array එකේ මේ තියෙන key value pairs වල values ටික තමයි කැඩිලා ඉන්නේ. හරිද? key values ටික තමයි අරකට කැඩිලා ඉන්නේ. එතකොට br එකක් අපිට ඕන නම් අපිට ඒක ගන්න පුළුවන් මේ විදිහට HTML BR tag එකක් දාලා within double quotation ඔන්න තියෙන ටික දැක්කද? කොහොම තමයි associative array එකක් completely print කරන්නේ. හරි ටක් ගාලා බලාගන්න. Okay. හරි. දැන් එහෙනම් අපි බලමු තව concept එකක්. ඒ තමයි PHP functions. හරි. දැන් function එකක් කියන්නේ මොකද්ද? අපි ලියලා තියෙනවා පොඩි sub program එකක්. අපි ඒක call කරනකම් වැඩ කරන්නේ නැහැ. හරිද? අන්න ඒවා තමයි functions කියලා කියන්නේ. එතකොට PHP වලින් බලමු කොහොමද function එකක් declare කරන්න කියලා. function එකක් create කරන්නේ function කියන keyword එකේ. එතකොට function එකක් create කරන්න නම් අපිට කැමති නමක් use කරන්න පුළුවන්. මම use කරනවා නම function keyword එක function මම කියනවා නිකන් add කියලා function එකට නම දෙනවා. function එකේ නම add. ඊට පස්සේ parameter list එක දැන්ට මම parameter list එක empty තියෙනවා. ඊට පස්සේ scope එක අර මේ Java වල වගේම තමයි. හරිද? Java වල තියෙන්නේ එහෙම function කියලා keyword එකක් එන්නේ නැහැ. මේකේ function කියලා keyword එකක් එනවා. Okay. add තමයි function එකේ name එක. parameter list එක දැන්ට empty. මේක ඇතුලේ මම print statement එකක් දානවා. print අපි හිතමු
hello print echo hello කියලා දානවා. ඔන්න ඔච්චරයි ෆන්ක්ෂන් එකක් තියෙනවා. දැන් මම මේ ප්‍රෝග්‍රෑම් එක සේව් කරලා රන් කරාට කිසිම අවුට්පුට් එකක් නැහැ. මොකද ෆන්ක්ෂන් එක සබ් ප්‍රෝග්‍රෑම් එක ලියලා තිබ්බට ඒක කෝල් කරනකම් වැඩ කරන්නේ නැහැ නේ. එතකොට මේන් බොඩි එකේ නැත්නම් මේන් කෝඩ් එකේ මේ ෆන්ක්ෂන් එක කෝල් කරන්නේ කොහොමද? මම ෆන්ක්ෂන් එකේ නම add කියන එක දාලා මෙන්න මෙහෙම පැරාමීටර්ස් ටික දාලා ඒක කෝල් කරන්න ඕන. ඔක කෝල් කරාම තමයි ෆන්ක්ෂන් එක කෝල් වෙන්නේ නැත්නම් රන් වෙන්නේ. දැක්කද? ඔන්න බොහොම සිම්පලි ෆන්ක්ෂන් එකක් නැත්නම් සබ් ප්‍රෝග්‍රෑම් එකක් හදාගන්න හැටි. ඒ කියන්නේ අපිට ඕන එක එක ඇක්ටිවිටීස් වලට අපිට එක එක සබ් ප්‍රෝග්‍රෑම්ස් හදාගන්න පුළුවන්. ඕකේ. හරි. ටක් ගාලා කරලා බලන්න ෆන්ක්ෂන් එකක්. මට විනාඩියක් දෙන්න ඔයගොල්ලෝ කරන්නකෝ. හරි. දැන් අපි බලමු මේ ෆන්ක්ෂන් එකට ආගියුමන්ට්ස් දෙනවා නම් කොහොමද දෙන්නේ කියලා. හරි. එතකොට පැරාමීටර්ස් දෙනවා නම් මෙන්න මෙහෙමයි දෙන්න පුළුවන්. මම කියනවා $x, $y කියලා. ඒ කියන්නේ මොකද්ද? මේ ෆන්ක්ෂන් එක කෝල් කරද්දි මම වැලියුස් දෙකක් ඇතුළට එවන්න ඕන. දැන් මට මෙහෙම කෝල් කරන්න බෑ ෆන්ක්ෂන් එක. හරි. එහෙම කෝල් කරොත් එරර් එකක් එනවා. මම අනිවාර්යෙන් වැලියුස් දෙකක් ඇතුළට එවන්න ඕන. ඔන්න ඔහොම වැලියුස් දෙකක් ඇතුළට එවන්න ඕන කමාස් වලින් සෙපරේට් කරලා. දැන් ෆන්ක්ෂන් එක කෝල් වෙනවා. හැබැයි ඇතුළට එන වැලියුස් දෙකට තාම අපි මොකුත් කරේ නැහැ නේ ෆන්ක්ෂන් එක ඇතුළේ. කොහොමද කරන්නේ? මම කියනවා තව වේරියබල් එකක් ගන්නවා $z කියලා equal මම කියනවා $x plus $y. ඊට පස්සේ මම print කරනවා $z. ඕකේ. දැන් මොකද්ද වෙන්නේ? මම ඇතුළට values දෙකක් ඇව්වම මේ දෙකේ total එක print වෙන එක තමයි මේ add function එකෙන් වෙන්නේ. කිව්වට නෑ. ඇයි semicolon එකක් නෑ නේද? ඔන්න දැක්කනේ values දෙකක් ඇතුළට ඇව්වම ඒ values දෙකේ total එක print කරන function එක තමයි මේ add function එක. හරි ටක් ගාලා කරලා බලන්න parameters with parameters.
okay දැන් ඒ වගේම තමයි මට මේක මෙතන print කරන්න නැතුව return කරන්න පුළුවන් return $z දැන් ඕකින් වෙන්නේ මොකද්ද z වලට මේ දෙක එකතු කරලා z වලට දාගෙන z එළියට අල්ලලා විසි කරනවා එතකොට මම මේ ෆන්ක්ෂන් එක values දෙකක් එවලා call කරාම call වෙනවා නමුත් output එකක් නැහැ ඒකට හේතුව print එකක් නැතුව කොහොමද output එකක් තියෙන්න බෑනේ දැන් මේක return වුණා මෙතනින් මේ function එක call වුණා මෙතනටත් return වුණා හැබැයි මම ඒක print කරේ නැහැ එහෙනම් මම print කිරීම මෙතනින් කරන්න ඕනේ ඒ කියන්නේ මම ওই function එක call කරන්න ඕන print function එකක් හෝ එකෝ එකක් ඇතුලේ okay එකෝ එකක් හෝ print එකක් ඇතුලේ call කරාම return වෙන එක කෙලින්ම print වෙනවා දැක්කද අන්න එහෙම තමයි function එකක් අපි ලියන්නේ without printing but returning මට නිකන් ෆීලිං එකක් එනවා මම නිකන් පිස්සෙක් වගේ තනියම කෑ ගහනවා කියලා. අමයි ප්‍රශ්න මොකුත් නැද්ද? Nice. එතකොට දැන් අපිට මෙතනට පැරාමීටර් එකක් විදිහට array එකක් පාස් කරන්න පුළුවන් පැරාමීටර් ඒ කියන්නේ return type එක විදිහට array එකක් return කරන්න පුළුවන් ඒවත් කිසි ප්‍රශ්නයක් නැහැ ඒ විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් ඕකේ හරි දැන් අපි බලමු මම variable එකක් declare කරනවා $var1 කියලා variable එකක් මෙතන declare කරනවා equal 10 කියලා ඔන්නෝම value එකක් ඒකට දාලා තියෙනවා ඊට පස්සේ මම මේ function එක ඇතුළේදී value එක return කරන්න කලින් මම ඒක අයින් කරන්නම්කෝ ඒකේ return statement එක නැහැ කියලා හිතන්නකෝ මම මෙතනදී මෙන්න මෙහෙම කරනවා ඒකට මොකොත් parameters මම ගන්නෙත් නැහැ කියලා හිතන්නකෝ මම මේ function එක ඇතුළේදී කියනවා $var equal var1 equal කීයක් හරි ඔන්න ඔහොම value එකක් දානවා. okay ඊට පස්සේ මම මෙතන print කරනවා $var1 හරිද සහ දැන් මේ function එක call කරන්නත් එපා මම function එක call කරනවා add කියන function එක ඔන්න ඔහොම call කරනවා.
හරි. එතකොට දැන් ෆන්ක්ෂන් එක කෝල් වෙනවා. ඊට පස්සේ මම වාවන්වත් print කරගන්නවා. වාවන් මෙතන 10යි කියලා තියෙනවා. ඊළඟට ෆන්ක්ෂන් එක ඇතුළේදී මම ඒක 22 කරලා තියෙනවා. හරිද? දැන් print කරාම වාවන් print වෙන්නේ 10 කියලාම තමයි. ඕකේ. ඒ කියන්නේ මම මේ ෆන්ක්ෂන් එක ඇතුලේ දාලා ෆන්ක්ෂන් එක ඇතුලේ ඒක වෙනස් කරාට ෆන්ක්ෂන් එක කෝල් කරලා තියෙනවා ෆන්ක්ෂන් එක ඇතුලේ වෙනස් කරාට මෙතන ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒකට හේතුව මේක ග්ලෝබල් වේරියබල් එක. හරිද? මේක ලෝකල් වේරියබල් එකක්. එතකොට මේ තියෙන්නේ මොකද්ද? ග්ලෝබල් වේරියබල්. ඕකේ. මේවා වන් කියන්නේ වෙනම වාවන් කෙනෙක්. ඔය දෙන්න අතර කිසිම සම්බන්ධයක් නැහැ. මේක ලෝකල් වේරියබල් එකක්. හරිද? එතකොට මේ වාවන් කියන්නේ අලුත්ම වේරියබල් එකක් හැදිලා ඒකට 22 අසයින් වෙනවා. ඒක එළියෙන් ඇක්සස් කරන්න ක්‍රමයක් නෑ අපිට. අපි මේ ඇක්සස් කරේ වාවන් කියලා මෙන්න මේ වාවන්. ඒ කියන්නේ ෆන්ක්ෂන් එකෙන් එළිය ඇක්සස් කරපුවා එළිය ක්‍රියේට් කරපුවා එළියෙන් ඇක්සස් කරන්න පුළුවන්. ඇතුලේ ක්‍රියේට් කරපුවා ඇතුලෙන් ඇක්සස් කරන්න පුළුවන්. එච්චරයි කතාව. හරි සරලයි. එතකොට මට මෙයාව වෙනස් කරන්න බෑ මේක ඇතුලේදී. හරි. එහෙම වෙනස් කරන්න අවශ්‍ය නම් මම ෆන්ක්ෂන් එක ඇතුලේ ඉස්සල්ලාම කියන්න ඕන global keyword එක දාලා global $var1 කියලා. ඒ කියන්නේ මොකද්ද? මෙතනින් එහා var1 කියන්නේ මේ local නෙමෙයි දැන් global. එතකොට වෙනස් වෙන්නේ මෙයා තමයි. මෙයා 22 වෙනවා. දැන් මෙයාව print කරාම 22 print වෙනවා. දැක්කනේ? අන්න එහෙම තමයි global variables ෆන්ක්ෂන් එකක් ඇතුලේ ඇක්සස් කරන්න. නැත්නම් global variable එකක් ඒ නමින් තිබ්බොත් ඒ නමින්ම තවත් local variable එකක් හැදෙන එක විතරයි වෙන්නේ. ඕකේ. හරි. කළා බලන්න ටක් ගාලා ඒ ස්ටෙප්ස් ටික. So okay global කියන එක මේ variable name එක ඉස්සරහම දෙන්නත් පුළුවන් නේ. මොකද ඉස්සරහින්ද? අර line එක අඩු කරගන්න. ඔව් ඒක ප්‍රශ්නයක් නෑ. එතකොට ඒ අදාළ variable එක මේ global වෙනවා එච්චරයි. එතකොට එතනින් එහාට වාවන් කියන්නේ ඔක්කොම global variable එක ගැන විතරයි අපි කතා කරන්නේ.
okay හරි දැන් එතකොට global and local variables දැක්කා ඊළඟට arguments ගැන එහෙම නැත්නම් parameters ගැන කතා කරොත් එහෙම තව දුරටත් දැන් හිතන්න මම මේ ටික අයින් කරන්නම් දැන් ෆන්ක්ෂන් එකක් මම ගාව දෙනවා add කියලා මම ඒකට දෙනවා $x, $y දීලා මේ දෙක මම එකතු කරනවා කෙලින් print statement එකක මේක කරන්නම් $x plus $y තමයි කෙලින්ම print කරන්නේ add එක call කරාම. එතකොට add එක call කරද්දි මම values දෙකක් ඇතුළට එවන්න ඕන අනිවාර්යයෙන්. හරි ඔය විදිහට එනවා. දැන් බැරි වෙලාවත් මම එක value එකක් දුන්නොත් මොකද වෙන්නේ? එක value එකක් දුන්නොත් එහෙම කෙලින්ම error එකක් එනවා. මොකද values දෙකක් මම දෙන්න ඕන. හරි. දැක්කනේ error එකක් එනවා. ඒකට මට පුළුවන් දෙන්න default parameters. හරිද? මම කියනවා x equal 5 y equal 10 කියලා. ඒ කියන්නේ මම parameters දුන්නේ නැත්නම් x automatically 5 කියලා ගන්නවා y 10 කියලා ගන්නවා. දැන් මම මෙතන 11 දීලා තියෙනවානේ. ඒක යන්නේ x ට. දෙවෙනි එක මම දෙන්නේ නැහැ y එක. ඒක එතකොට 10යි කියලා අරන් 11යි 10යි එකතු කරලා 21යි කියලා print කරනවා. දැක්කනේ? ඔන්න default parameters අපි දුන්නේ නැත්නම් values error එකක් එන එක නවතිනවා default parameters දීලා තිබ්බොත්. හරි ඒකත් check කරලා බලන්න default parameters. සර් මේකේ x මග ඇරලා y විතරක් දෙන්න විදියක් නැද්ද? පුළුවන්. එහෙම දෙන්නත් පුළුවන්. එහෙනම් මම මෙතන call කරනකොට කියන්න ඕන ඒ කියන්නේ y නේ වාට දෙන්න ඕන. මම පැහැදිලිව කියනවා y equal $y equal ඒ කියන්නේ function එක call කරන අවස්ථාවේ $y equal 12 නැත්නම් වාකරේ මොනවා කියනවා. එතකොට ඕක යන්නේ y ට x 5යි. දැක්කද? එතකොට මම ස්පෙસિෆිකලි කියන්න ඕන මට යවන්න ඕන y ටයි කියලා. ඔතන දැන් මම values එකක්වත් දුන්නේ නැත්නම් automatically මේ දෙන්නම ගන්නවා 5යි 10යි 15යි කියලා.
හරි සර්. okay එතකොට අපි associative arrays and functions කියන ටික බැලුවා. දැන් අපිට මේකේ form operations කියන level එකට යන්න පුළුවන්. ඒ කියන්නේ form එක කොහොමද process කරලා PHP එක side එකට ගන්න කියලා. ඊට පස්සේ අපිට database side එකට යන්න පුළුවන්. එතකොට දැන් මෙතනට වෙනකන් කතා කරපු ටිකේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඉස්සෙල්ලා. ඕකේ මොකුත් එහෙනම් ප්‍රශ්නයක් නෑ වගේ. හරි. එහෙනම් මම PHP වල මෙතනින් එහාට කතා කරන්නේ නැහැ. සඳරුවන් සර්ට බාර දෙනවා ඉතුරු ටික කරගෙන යන්න. තව ටික සඳරුවන් සර්යි ඊට පස්සේ ඔයගලන්ට OOAD ස්ටාර්ට් කරන්න පුළුවන්. එතකන් ඔයගලන්ට තියෙන අනිත් ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අහන්න පුළුවන්. සර් data management systems මේ පටන් ගන්න මේ දෙකෙන් එකක් ඉවර කළාද? නෑ මෙහෙමයි data management systems වල මම ඊළඟ සුමානේ ඇත්තටම ඒ කියන්නේ ඒකට මම දැන් වීඩියෝ එකක් හදාගෙන යනවා. ඒ වීඩියෝ එක ඊළඟ සුමානේ මම දෙන්නම්. මොකද data management systems වල දැන් තියෙන ඉතුරු ටික ඒ කියන්නේ මේ අපි relationships දාලා ඒ ටික පටන් ගත්තා. ඒකේ many to many relationships ටික දාලා ඉතුරු queries ටික කරන්න මම වීඩියෝ එකක් හදාගෙන යනවා. ඒක මේ ඉවර කරන්න බැරි වුණා. ඒක මම මේ සුමානේ ඇතුළත ඉවර කළා. ඔයගලන්ට සතිය මැදදී දානවා. එතකොට ඒ වීඩියෝ එකෙන් ඒකේ සෙකන්ඩ් chapter එකේ තියෙන ගොඩක් දේවල් එක section එකක් කරන්නේ ඉතුරු ටික ඔක්කොම එකෙන් cover වෙනවා. ඊට පස්සේ අපි මේ වීඩියෝ එකත් ඔයගොල්ලෝ බලලා කරාට පස්සේ data management systems අපි කරනවා. මොකද දැන් අපිට කාලය තියෙනවා ගොඩක් ඕන තරම්. මේ අපි දැන් ටිකක් ඉදිරියෙන් ඉන්නේ. ඒක නිසා ලොකු කලබලයක් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මේ විදිහට කරගෙන යමු. හරි. data management systems වලත් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් දාන්න WhatsApp group එකට හරි නැත්නම් කොහොම හරි මේ ප්‍රශ්නේ දාන්න. එතකොට මම බලලා මේ කියන්නම්. හරි සර්.